ආයුබෝවන් සීලම දෙනාට මෙහෙනම් මාස්ටර් ජේ.කේ YouTube channel එකට ආදත් ඔබ සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. අපේ සාමාන්‍ය පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ විෂයේ අපි සාකච්ඡා කරමින් හිටියේ දෙවන පාඩම වන තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. ඉතින් ඒකේ මම මේ වෙනකොට වීඩියෝ එකක් channel එක හරහා දාලා තියෙනවා. ඒකේ දෙවැනි කොටස තමයි අද මෙසේ ආරම්භ කරන්නේ. ඉතින් මතක ඇතුව අපේ මාස්ටර් ජේ.කේ YouTube channel එකට subscribe කරන්න, එයාගෙම like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඒක අපට කරන දිරිගැන්වීමක්. ඒ සඳහා ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා අපි. ඒ වගේම අපේ වීඩියෝ ක්ලිප් නරඹලා ඔබගේ අදහස් අපට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මාස්ටර් ජේ.කේ YouTube channel එක හරහා ඔබට පාරම්මලා රසක් අප තව ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ අතරින් ප්‍රධාන වශයෙන් මම සැලසුම් කරලා තියෙනවා. එහෙමනම් අපි වැඩි කතා ඕනේ නැහැ. අපි පාඩමේ දෙවන අදියරට යමු. බොහොම ස්තුතියි. Can anybody out there hear me? Hear me? ඊට සම්පූර්ණ කරන පද්ධති සංවර්ධන ක්‍රමවේද කියලා. සංවර්ධන ක්‍රමවේද. right. මෙතනින් එහාට අපි ඒකට කතා කරන්නේ මොකක් ගැනද? දැන් අත්තුරු තොරතුරු පද්ධතියක් ගැන නෙවෙයි කතා කරන්නේ. තොරතුරු පද්ධතියක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන ක්‍රියාවලියක් සිද්ධ වෙන තැන. right. එතකොට මෙතනින් කතා කරන්නේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ගැන තමයි ඉස්සරහට මෙතනින් එහාට කතා කරන මුලින් පාඩමේ මම පැහැදිලි කරා වගේ. මෙහෙම ක්‍රමවේද කියන්නේ අපි සරලව මම මෙහෙම කියනවා යම්කිසි ආයතනයක් තියෙනවා. ඒ ආයතනයට ඕන එක්ක පෞද්ගලික අංශේ රාජ්‍ය අංශේ නැත්නම් ස්වේච්ඡා සංවිධාන මාකරේ තියෙනවා. ඒ ආයතනවල අරමුණක් කිහිපයක් තියෙනවා. ඒ ආයතනයේ ඒගොල්ලෝ කරන තොරතුරු පද්ධති ක්‍රියාවලිය තියෙනවා. ඒක කරගෙන යාම සඳහා යම් කිසි මෘදුකාංගයක් ඕන කියලා අපි හිතනවා. පද්ධතියක් ඕන කියලා අපි හිතනවා. මෙන්න මේ ක්‍රමවේදයක් ඒ ආයතනයකට ස්ථාපිත කරන්න යනවා නම් ඒ ස්ථාපිත කරන ක්‍රමවේද තියෙනවා ගොඩක්. තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ ක්‍රමවේද සංවර්ධනය කිරීමේ ක්‍රමවේද කිහිපයක් තියෙනවා. නමුත් ඔයගොල්ලන්ට විෂය නිර්දේශය තුල තියෙන ඉගෙන ගන්න මේ එක ක්‍රමවේදයක් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන ක්‍රමවේදය තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මොකද්ද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. මොකද්ද මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ? දැන් මේ ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා මම PDF ෆයිල් එක. ඒක ටුට්ටක් ඒක විතරක් කියව ගන්නකො. මේ වාක්‍ය විතරක්. මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ මේක පියවරයන් 6ක් තියෙනවා. ඒ පියවරයන් 6 සිදු කිරීම තමයි මේ ජීවන චක්‍රය කියලා කියන්නේ. ජීවන චක්‍රය කියලා හඳුන්වන්නේ මේක පළවෙනි පියවර ඉඳන් අවසාන පියවර දක්වා ක්‍රියාත්මක වෙලා ඊටසාරි පළවෙනි පියවරට ඇවිල්ලා ආය යනවා. චක්‍රයක් වගේ කැරගෙන නිසා තමයි මේක චක්‍රය කියලා කියන්නේ. right. මොකද්ද මෙතනදී වෙන්නේ? ඕන තියෙන පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. පළවෙනි එක තමයි අවශ්‍යතා හඳුනා ගන්නවා. අපි මේවා එකින් එක සාකච්ඡා කරනවා. දෙවෙනි එක තමයි විසඳුම සැලසුම් කිරීම. විසඳුම සැලසුම් කිරීම. තුන්වෙනි එක තමයි විසඳුම කේතකරණය කිරීම. හතරවෙනි එක තමයි විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම. පස්වෙනි එක තමයි පද්ධතිය පිළිතුරීම. හයවෙනි එක තමයි
පද්ධතිය නඩත්තු කිරීම පද්ධතිය නඩත්තු කිරීම මේක තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මේක ක්‍රියාවලියක් වගේ සිද්ධ වෙනවා මේකෙන් කියන්නේ මෙන්න මේ පියවරයන් කරනවා මේ ටික තමයි කරන්නේ මේ ටික තමයි කරන්නේ මකරේ මුල කිව්වා වගේ රාජ්‍ය ආයතනයක් හෝ ස්වේච්ඡා සංවිධානයක් හෝ ලාභ ලබන ආයතනයක් හෝ ඒගොල්ලන්ගේ තොරතුරු පද්ධතියක් තියෙනවා ඒකට පරිගණක පාදක එකක් අවශ්‍යයි කියලා කියනවා එතනදී එතකොට මේ තොරතුරු පද්ධති සංවර්ධන කරන ආයතනයක් මොකක්ද ඒගොල්ලෝ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය මෙන්න මේ පියවරයන් කරලා තමයි ඒ වැඩේ කරන්නේ මේ පියවරයන් කරලා තමයි ඒ වැඩේ කරන්නේ ඒකින්ද අපි මේකට කියනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා මෙන්න මේ පියවරයන් ටික අපි පැහැදිලිවම විස්තරාත්මකව අවබෝධ කරගන්නවා මේකින් එක තියෙනවා අපිට කතා කරන්න. ඒතර මේක තුලදී මේ හයම විභාගයේ කෙටි ප්‍රශ්න අහලා තියෙනවා. කෙටි ප්‍රශ්න අහලා තියෙනවා. දෙවෙනි පේපර් එකේ තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් ලියා දක්වන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් ලියා දක්වන්න අවශ්‍යතා හඳුනාගෙන විසඳුම් සැලසුම් කිරීම විසඳුම් කේතකරණය කිරීම විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම පද්ධතිය පිහිටුවීම පද්ධතිය නඩත්තු කිරීම මොන තමයි පියවරයන්. ඒතර කෙටි ප්‍රශ්න පත්‍රය දෙනවා විසඳුම කේතකරණය පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම කේතකරණය කිරීමේ පියවරට පසු එන ඊළඟ පියවර කුමක්ද කියලා මේ වගේ හතරක් දෙන්න පුළුවන්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම කේතකරණය කිරීමයි පසු ඊළඟට එන පියවර කුමක්ද කියලා හතරක් දෙන්න අවශ්‍ය ගාමනා ගැනීම පද්ධති පිළිතුරීම පද්ධති නඩත්තු කිරීම විසඳුම සැලසුම් කිරීම කියලා හතරක් දෙන්න පුළුවන්. Taman දැනගන්න ඕනේ ඊට පස්සේ අදාළ උත්තරේ කියුන්නේ මේකත් එක්ක විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම කියලා දෙන්න පුළුවන්. ඒකට Taman දැනගන්න ඕන මේ සංවර්ධන ජීවන චක්‍රයේ මේ පියවරන් 6 කටපාඩම් වෙන්න ඕනේ. කටපාඩම් වෙන්නත් ඕනේ ඒක පිළිවෙලට පාඩම් වෙන්නත් ඕනේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරන් කටපාඩම් කරගන්න ඕනේ. ඒක පිළිවෙලට පාඩම් කරගන්න ඕනේ. මේකෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ සහ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අහන විධික්‍රම දෙකකුත් මම කිව්වා. ආපහු මේක පැහැදිලි කරන්න ඕන. මේකක් දෙනවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පද්ධතිය පිහිටුවීමෙන් පසු ඊළඟ පියවර දැක්වෙන්නේ කියලා මේ පියවරයන් ඉතිරි පියවරයන් පහෙන් හතරක් දීලා මොකක්ද කියලා අහන්න පුළුවන්. විසඳුම් සැලසුම් කිරීම විසඳුම් කේතකරණය කිරීම අවශ්‍යතා හඳුනාගන්න පද්ධති නඩත්තු කිරීම කියලා. ඒතර අපිට මේක පාඩම් තිබුණොත් තමයි පද්ධතිය පිහිටුවාට පස්සේ තමයි පද්ධතිය නඩත්තු කරන්න කියන එක. පැහැදිලිනේ? ඒක නිසා මේක පාඩම් කරගන්න වෙනවා. එහෙම නැත්නම් දෙවන පේපර් එකේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් ලියා දක්වන්න කියලා තියෙන්න පුළුවන්. තිබිලක් තියෙනවා පහුගිය පේපර් වල තිබිලක් තියෙනවා. ඒකින්ද ඒක පාඩම් කරගන්න ඕන. හරි. ඊළඟට යන්න අපි මෙන්න මේ අවශ්‍යතා හඳුනා ගන්නවා කියන්නේ මොකක්ද කොහොමද කරන්නේ? උදාහරණයක් කියන්න. right. අපි හිතන අලුතෙන් ආරම්භ කරනවා ආසන්න නගරයේ සුපිරි වෙළඳසැලක්. සියලු බඩු භාණ්ඩ තියෙනවා. මෙහි ඉන්න ව්‍යාපාරිකයෙක් කවර පටන් ගන්නවා. right. මෙයා අත්තිරු තොරතුරු පද්ධති ක්‍රමවේදයක් මුලින් පවත්වාගෙන ගිහින් තියෙනවා. දැන් පොඩ්ඩක් වැඩි දියුණු වෙලා දැන් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් අවශ්‍ය වෙනවා. right. ඊට පස්සේ මෙයා හොයලා බලනවා කවුද මේ වගේව හදන්න කියලා. හොයලා බලන ඉන්ටරෙස්ට් එක සර්ච් කරලා හරි මේ වගේ කෙනෙක් ආයතනයක් හොයාගන්නවා. ඒගොල්ලෝ මේ කරන ක්‍රමය තමයි මේ තියෙන්නේ. ඒ තොරතුරු පද්ධතිය සංවර්ධනය කරන ආයතනයේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ ක්‍රමය මේ තියෙන්නේ. අවශ්‍යතා හඳුනා ගන්න ඕනේ.
විසඳුම් සැලසුම් කරන්න ඕන, විසඳුම් කේතකරණය කරන්න ඕන, විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීමක් කරන්න ඕන පද්ධති පිළිටවනවා, පද්ධති නොදත් කරනවා. මොනවද මේ අවශ්‍යතා හඳුනා ගන්නවා කියලා කියන්නේ? ව්‍යාපාරිකයා කියනවා මෙන්න මෙහෙමයි. මම සුපර් මාකට් එකක් තියෙන මට මේ බඩු ඔක්කොම කම්පියුටර් ගත කරලා ඒවා ලැබුණු මිල ගණන් සඳහන් කරලා අපි ගත්තු මිල ගණන් සඳහන් කරලා ඒකට ලාභයක් එකතු කරලා ඊට පස්සේ මේ බඩු වලට මිනිස්සු ආපහු ටක් ගාලා බිලක් දාන විදිහ හදලා මුදල් ලැබුණු ප්‍රමාණය ණයට ගත්තු ඒවත් සඳහන් කරලා යම්කිසි කාලයක් ගියට පස්සේ මෙන්න මේකයි ලාභය, මේකයි ණයට දුන්නාය, මේවයි ණයට ගත්තු ඒවා, මෙච්චරක් බඩු තෝගයක් තියෙනවා කියලා වගේ ඔය වගේ දේවල් කියනවා මේගොල්ලෝ. right? එනේ ඒ අදාළ අවශ්‍යතාවය හඳුනා ගන්න යද්දී මේ ආයතනය ස්ථාපිත කරන්න යන ආයතනයේ බහලා මේ පුතුකාංගය නැත්නම් මේ පද්ධති සංවර්ධනය කරන ආයතනය මෙන්න මේ අවශ්‍යතා හඳුනා ගන්න ක්‍රම පහක් තියෙනවා. ඒ අවශ්‍යතා හඳුනා ගන්න ක්‍රම පහක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම පහ? මෙතනදී කරන්නේ පද්ධතිය සංවර්ධනය කරන ආයතනය විසින් තොරතුරු තමයි එක්රැස් කර ගැනීමක් කරන්නේ. ඒ තොරතුරු එක්රැස් කරගන්න ක්‍රම තමයි මෙතන පහක් තියෙන්නේ. ඒ ක්‍රම පද්ධති සංවර්ධනය කරන්න තොරතුරු රැස් කර ගන්නවා. ඒ රැස් කර ගන්න ක්‍රම තමයි තියෙන්නේ පහක්. පළවෙනි එක නිරීක්ෂණය. නිරීක්ෂණය කියන්නේ මොකද්ද? ඔබ්සර්වේෂන්. නිරීක්ෂණය කරනවා කියන්නේ දැනට මෙහෙමයි මේගොල්ලෝ භාවිතා කරන්නේ දැනට අත්‍යුරු තොරතුරු පද්ධතියක් වෙන්න පුළුවන්. සියලු දේවල් අතින් කරනවා. එහෙම නැත්නම් පහළ මට්ටමේ පහසුකම් අඩු මෘදුකාංගයක් ප්‍රදාගෙන යම් කිසි දෙයක් කරනවා වෙන්න පුළුවන්. right? ඕක තමයි වැඩි දුන්න කරලා සියලු දේවල් වලට ගැලපෙන එකක් තමයි හදන්න යන්නේ. එහෙනම් මේ අවශ්‍යතාවය හඳුනා ගන්න යනවා. මේ පළවෙනි පියවරේදී මේ කණ්ඩායම කරන්න ගිහිල්ලා පද්ධතිය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයතනයට ගිහිල්ලා එහි ක්‍රියාත්මක වෙන විදිය නිරීක්ෂණය කරනවා. කවුද මේකට සහභාගී වෙන්නේ? පද්ධතිය හදන්න යනවා. ආයතන. දැන් ඔයගොල්ලෝ බලලා තියෙන දැන් අපි කියමුකෝ මොකක් හරි දැන් ටවුන් එකේ ඔය බිලි කඩේකින් හරි සුපර් මාකට් එකේ කඩේකින් හරි බඩු අරන් එනවනේ. බඩු අරන් ඇවිල්ලා බිලක් දෙනවා. බිලක් print කරලා දෙනවා. නේද? print කරලා දෙනවා බිලක්. දිගට බිල සතුටුයි නියම ගත්තම බිලක් print කරලා දෙනවා. යටින්ම තියෙනවා බිලේ. බිලේ යටින්ම තියෙනවා thank you come again මොනවා හරි එහෙමත් තියෙන්න පුළුවන්. ඊටත් පල්ලෙහායි තියෙනවා. ඒ පද්ධතිය සංවර්ධනය කරපු ඒ මුතුකාගේ සංවර්ධනය කරපු ආයතනයේ contact number එකක් තියෙනවා ආයතනයේ නමත් එක්ක. දැකලා තියෙනවා? එහෙම බිලක් හම්බුන කෙනෙක් එහෙම ආයතනයක නමක් මොකක් හරි තියෙනවා නම් මට ෆොටෝ එකක් ගහලා WhatsApp කරන්න. පුළුවන්ද? ඒ ආයතනයේ නමත් එක්ක තියෙනවා. අන්න ඒ ආයතනයේ තමයි මේ ඇවිල්ලා ඉස්සෙල්ලාම නිරීක්ෂණය කරලා බලනවා. මේගොල්ලෝගේ වැඩේ යන්නේ කොහොමද? බඩු දෙන්නේ කොහොමද? බඩු ගබඩා කරලා තියෙන්නේ කොහෙද? බඩු ගන්නෙ කොහෙන්ද? මොන ක්‍රමයකද ගන්නෙ? කියලා මේ සියලු දේවල් නිරීක්ෂණය කරනවා. ඕක තමයි නිරීක්ෂණය කියන්නේ. නිරීක්ෂණය කිරීම තුළින් තොරතුරු දත්ත රැස් කර ගන්නවා. දෙවෙනි එක තමයි සම්මුඛ සාකච්ඡා. සම්මුඛ සාකච්ඡා. මොකක්ද සම්මුඛ සාකච්ඡා කියලා කියන්නේ? සම්මුඛ පරීක්ෂණයක් කියන්නේ මොකක්ද? සම්මුඛ නේ මුහුණලා පරීක්ෂණයක් සම්මුඛ පරීක්ෂණයක් මුහුණලා කතා කරලා තොරතුරු උවමාර කරගන්නවා. පරීක්ෂා කරනවා. මොකක් හරි රැකියාවක් කරන යම් කිසි ආයතනයක ඇප්ලිකේෂන් එකක් දාලා මුලින් ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එක CV එක ස්ටඩි කරලා බලනවා මෙහා මූලික සුදුසුකම් සපුරාගෙන ඊට පස්සේ එයා සම්මුඛ පරීක්ෂණයකට ඉන්ටර්විව් එකකට ඉන්වයිට් කරනවා එන්න කියනවා. right මුහුණට මුහුණලා තොරතුරු රැස් කරලා කතා බස් කරගන්නවා දෙගොල්ලෝ. සම්මුඛ සාකච්ඡා කියන්නේ මුහුණට මුහුණලා තොරතුරු රැස් කරගන්නවා. මෙතනදී ආයතන පද්ධති සංවර්ධන කරන ආයතනයේ කට්ටිය එනවා. ඇවිල්ලා එක්කෝ ඒ අපි
ස්ථාපිත කරන්න යන ආයතනයේ කළමනාකරුවන්, අයිතිකරුවන්, සේවකයන් ඒගොල්ලෝ හම්බෙලා මුඩ කතා කරලා විස්තර ගන්නවා. පුස්තකාලයක උනත් පුස්තකාලපතිව වැඩ කරන සේවකයන්ගෙන් මුඩ කතා කරලා තොරතුරු ගන්නවා. ලේසි නේද? ලේසි. ඔක තමයි සම්මුඛ සාකච්ඡාවකින් තොරතුරු ගන්නවා. ප්‍රශ්නාවලිය. තුන්වෙනි එක ප්‍රශ්නාවලිය. ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම මගින් තොරතුරු ලබා ගන්නවා. නිරීක්ෂණය කරලා ගන්නවා, සම්මුඛ සාකච්ඡා කරලා ගන්නවා, ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. මොකක් හරි ඒ ආයතනට ගැලපෙන්නේ මොකක් හරි විස්තර භාණ්ඩ පිළි දී ගන්නේ කෙසේද? පිට කටින් බඩු ගේනවා. ඔව් නැත. ආහාර ද්‍රව්‍ය විතරද අලුයි කරන්න. ඔව් නැත. කල් තබා ගන්නා බඩුත් අලුයි කරනවා. සීතකරණය ගබඩා කළ යුතු භාණ්ඩ අලුයි කරනවා. ඔව් නැත. ඔන්නෝම මේ ප්‍රශ්නාවලියක් ලිඛිතව ඉදිරිපත් print out එකක් ඉදිරිපත් කරලා ඒක ලිඛිත පිළිතුරු අරගන්නවා. ඒකෙන් තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ හතරවෙනි එක තමයි වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. මේ නිරීක්ෂණයම කියන වචනයම සම්බන්ධ කරලා තියෙන වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. මෙතනදී නිරීක්ෂණය කරන පළවෙනි කාරණේදී එතන සිදුවන ක්‍රියාවලිය ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. සිදුවන ක්‍රියාවලිය කොහොමද බඩු විකුණන්නේ? සේවක බඩු තැන්පත් කරලා තියෙන්නේ කොහෙද? ගබඩා කරලා තියෙන්නේ කොහෙද? මිලෙන් ගන්න ක්‍රමවේද කොහොමද? මෙතනදී කරන්නේ වාර්තා හා ලිපිගොනු. දැනට මොකක් හරි වාර්තා තියෙන්න පුළුවන්. පුස්තකාලයක නම් පාඨකයන්ගේ නාම ලේඛනය. පාඨකයන්ට අදාළ වෙනම කාඩ් ප්‍රමාණය. එක කාඩ් ඒගොල්ලෝ හඳුනා ගැනීම සඳහා හඳුන්වපත් අංකයක් ඉන්ඩෙක්ස් නම්බර් එක. එතන භාණ්ඩ වලින් සලකන සුපර් මාකට් එකක නම් මේ භාණ්ඩ නාම ලේඛනය. ගොනුවක් තියෙන්න පුළුවන්. ඒකට ණය ගැතියන්ගේ විස්තර තියෙන්න පුළුවන්. ණය හිමියන්ගේ විස්තර තියෙන්න පුළුවන්. චෙක්පත් නිකුත් කරපු නාම ලේඛනයක් තියෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කරලා තොරතුරු ගන්න. right. ඊට පස්සේ තියෙනවා මූලාදර්ශ කියලා. මූලාදර්ශ කියලා කියන්නේ මේක. මම කිව්වා දැන් ඔයාලා මේ සුපර් මාකට් එකකට රෙදි පිළිවෙල සැලකට සතතු ඔහොම කියොත් එහෙනම් බඩු අරගෙන ලොකු බිලක් දෙනවා දිගට print out එකක් එනවා. ඒකේ යටින්ම කම් එකේ මොනවා හරි ස්තුතියි කියලා යටින් ගහලා යටින් තියෙනවා මේ තොරතුරු පද්ධතිය සංවර්ධනය කරපු ආයතනයේ නම හෝ contact number එකක් තියෙනවා. right. මේගොල්ලෝ මේ වැඩේ කරන්න ගිහිල්ලා මේගොල්ලෝ තමයි අවශ්‍යතා මේ හඳුනා ගැනීම යටතේ මෙන්න මේ කාරණා කරන්නේ. අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ තමයි මේවා නිරීක්ෂණය කරලා ගන්නවා, සම්මුඛ සාකච්ඡා කරලා ගන්නවා, ප්‍රශ්නාවලියක් දීලා ගන්නවා, වාර්තා ලිපිගොනු පරීක්ෂා කරනවා, මූලාදර්ශ මගින් කරනවා. මේ මූලාදර්ශ කියලා කියන්නේ ඒගොල්ලෝ ඊට කලින් ඒහා සමානව ආයතනයකට හදපු මෘදුකාංගයක් පෙන්නලා ඒකේ මොනවාද අඩුපාඩු ඒකේ සංවර්ධන කළ යුතු දේවල් මොනවද කියලා අහලා බලලා තොරතුරු රැස් කරගලා ගන්නවා. මූලාදර්ශයක්. තේරුණාද? ගන්න. ඔන්න පද්ධති සංවර්ධන ජීවනයේ පළවන පියවර මේම අවශ්‍යතා හඳුනා ගැනීම ක්‍රම පහක් යටතේ සිද්ධ වෙනවා. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා ලිපිගොනු පරීක්ෂාව, මූලාදර්ශ. ඊළඟට යන්නේ අපි මේ විසඳුම සැලසුම් කිරීම කියන එක. විසඳුම සැලසුම් කිරීම කියන එක. මොකද්ද මේ විසඳුම සැලසුම් කිරීම කියලා කියන්නේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවශ්‍යතා හඳුනා ගැනීම කරා මෙන්න මේ නිරීක්ෂණ, විසඳුම්, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා ලිපිගොනු පරීක්ෂා, මූලාදර්ශයක් ඉදිරිපත් කරනත් මේ අවශ්‍යතාව හඳුනා ගන්න. ඊට පස්සේ විසඳුම් සැලසුම් කරන්න තියෙනවා. මොකක්ද මේ විසඳුම් සැලසුම් කරනවා කියලා කියන්නේ? දැන් මේ වගේ අර මේ ක්‍රමයට ගිහිල්ලා ඒ ආයතනයේ හොයාගත්තට පස්සේ මේක කොහොමද මොන වගේ විදිහටද හදන්නේ කියලා මේගොල්ලෝ සැලැස්මක් හති කර ගන්නවා. ඒ සැලසුම් කරනයේදී කාර්යයන් කිහිපයක් සිදු කරනවා. එතනක් තියෙනවා කරුණු 7ක් තියෙනවා.
මෙතනක් තියෙනවා කරුණු 7ක් තියෙනවා. සැලසුම් කිරීම. මොනවාද සැලසුම් කිරීමේදී කරන්නේ? right. මෘදුකාංගයේ හඳුනා ගැනීම පළමුවෙන්ම කරන්න ඕන. මෘදුකාංග නිර්මිතය හඳුනා ගන්න ඕන. ඒ කියන්නේ දැන් මොන වගේ software එකක්ද මේ ආයතනයට ගැලපෙන්නේ කියන එක මුලින්ම හඳුනා ගන්න. දෙවෙනි එක කරනවා අතුරු මුහුණක්. user interface එක කියලා කියන්නේ user interface එක. එක පාරකට බැලුව බැලමට පේන විදිය software එක. අනිත් කොටස් වලට යද්දී පේන විදිය. ඒ වගේ ඒ අතුරු මුහුණක් user interface කොයි වගේ වද ඕන වෙන්න මොන වගේ දර්ශනයක්ද පෙන්වන්න ඕන කියන එක සැලසුම් කරන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි ප්‍රධාන දුඩාංග හා ඒ වගේ සංඝටක හඳුනා ගන්න ඕන. මොන වගේ දුඩාංග උපකරණ හાર્ඩ්වෙයාර් ඕනද කියලා බලන්න. සුපර් මාකට් එකක් නම් මොනවද ඕන වෙන්නේ? ඒ ආයතනයේ විශාලත්වය අනුව පරිගණක කීයක් ඕන වෙයි? පොස්ට් මැෂින් අර බිල් කරන මැෂින් කීයක් ඕන වෙයි? ස්කෑනර් බාර්කෝඩ් එක ස්කෑන් කරන්න ස්කෑනර් එක කීයක් ඕන වෙයි? ඒතර එහෙම පොයින්ට් කීයක් ඇති කරන්න ඕන? ඊට පස්සේ ඔක්කොම මේන්ටේන් කරන ඔෆිස් එක කොයි වගේ ප්‍රමාණයක් වෙනවා? එතන සර්වර් මැෂින් එක කොයි වගේ වෙන්න ඕනද? බාර්කෝඩ් printer එකක් ෆ්ලෑෂ් මැෂින් ඒ වගේ දේවල් හાર્ඩ්වෙයාර් උපකරණ මොනවද කියලා හඳුනා ගන්න ඕන. තුන්වෙනි එකේ එක් පද්ධති වල පරායත්ත බව හඳුනා ගන්න ඕන. මොකද මේ පරායත්ත බව හඳුනා ගන්නවා කියන්නේ? ස්වායත්ත පරායත්ත. යම් කිසි දැන් ආයතනයක් ගත්තොත් අපි කියමු සරලම උදාහරණ ගන්න සුපර් මාකට් එකක්. කෙනෙක් අපි ගමුකෝ නැත්නම් පුස්තකාලයක් කෙනෙක් ගත්තොත් ඒ අංශ තියෙන්න පුළුවන්. කාර්යායතනයක් කෙනෙක් ඒ අංශ තියෙනවා. හැබැයි ඒ අංශ අතර එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. එක ආයතනයක් මත අනිත් ආයතනයක් සම්බන්ධ වෙනවා. අනිත් ඒක මත අනිත් එක යනවා. පරායත්තයි. තව එකක් මත රඳා පවතිනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක බලා ගන්න. නැත්නම් ගැණුම් අංශයෙන් තමයි ගබඩා අංශයට යන්නේ. ගබඩා අංශයෙන් තමයි විකුණන අංශයට එන්නේ. ඒ වගේ දේවල් හඳුනා ගන්න ඕන. පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දුඩාංග මෘදුකාංග තීරණය කිරීම. මුලින් කියවනේ ප්‍රධාන දුඩාංග පද්ධති හඳුනා ගැනීම කියලා. මෘදුකාංග හඳුනා ගැනීම කියලා කිව්වා. තවත් අර අතිරේකීව තියෙන්න පුළුවන්. දැන් එක මෘදුකාංගයක් භාවිතා කරලා නෙවෙයි ඔය අවසාන තොරතුරු පද්ධතිය ජනිත වෙන්නේ. එක මෘදුකාංගයක් නෙවෙයි මෘදුකාංග කිහිපයක් එකතුලා තමයි අවසාන තොරතුරු පද්ධතියක් හොඳ software එකක් නිර්මාණය වෙන්නේ. ඒක තමයි එතනද කියන්නේ. ඊට පස්සේ මෘදුකාංග දත්ත ගබඩා අතුරු මුහුණක් පිළිබඳ යටතල ව්‍යුහය නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ පරීක්ෂණ සැලසුම් කිරීම කරන්න ඕනේ. මේ සියල්ල එකතු කරගෙන මේ සැලසුම් කරන්නේදී මෙන්න මේ කාර්යයන් ඔක්කොම එකතු කරලා මේක සැලසුම් කිරීම කරන්න ඕනේ. right ඒතකොට සැලසුම් කිරීම යටතේ ක්‍රම 7ක් සැලසුම් කිරීම කරන්නේ කොහොමද කියන එක ඒකට ඇතුළත් වූ කාරණා 7ක් තියෙනවා. ඒ 7ක් මතක තියාගන්න ඕනේ. සැලසුම් කිරීමේදී තමයි කාරණා 7ක් තියෙන්නේ. 7 මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ විසඳුම කේත කරගෙන විසඳුම හොයාගත්තද මෙන්න දුරාංග මොනවාද මෘදුකාංග මොනවාද මොන වගේ ඉන්ටර්ෆේස් එකක්ද කියලා මේ සියලු කාරණා හොයාගත්තද හොයාගෙන මේ විසඳුම හොයාගත්ත හැදුවට පස්සේ ඒක කේත කරගෙන ඒ කියන්නේ මෙතනද කියන්නේ කෝඩ් කරන්න ඕන කෝඩ් කරනවා කියන්නේ දැන් අපි අර පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තා පැස්කල් භාවිතා කරලා මොන වගේ මෘදුකාංග හදන්න පුළුවන් පද්ධති තියෙනවා ඒ වගේ
MySQL, C double plus, C sharp වගේ මුදුකාංග හදන තවත් මුදුකාංග තියෙනවා. right? ඒවා භාවිතා කරලා මේ විසඳුම සැලසුම් කරන් ඒව කේතකරණය කරනවා. මේක ඉදි කරන්නේ ඒ වැඩ. සුදුසු පරිගණක භාෂාවක් භාවිතා කරනවා. සුදුසු පරිගණක භාෂාවක් භාවිතා කරගෙන. ඒ තමයි Pascal, C++, C# කොහොමද තියෙනවා භාවිතා කරනවා. සැලසුම් කරන පද්ධතිය කේතකරණය කිරීම මෙහිදී සිදුවේ. කෝඩ් කරනවා කියන්නේ කෝඩ් ලියනවා. මතකන පළවෙනි පාඩමේ කේතකරණයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වේ. කේත සරල සහ කාර්යක්ෂම වෙන්න ඕන. සරල කේත වෙන්න ඕන. ඒ වුණාම ගොඩනගන්නත් පහසුයි, තේරුම් ගන්නත් පහසුයි. right. කේතකරණයේදී එච්චරයි අපිට තියෙන්නේ. කේතකරණය. දුක විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. අවශ්‍යතා හඳුනාගත්තා. විසඳුම් සැලසුම් කරා. විසඳුම් කේතකරණය කරා. දැන් කෝඩ් කරලා හදලා ඉවරයි. මේක ගිහිල්ලා දාලා බලන්න විසඳුම පරීක්ෂා කරලා දෝෂ ඉවත් කරනවා. ඒක තමයි හතරවෙනි පියවරේදී වෙන්නේ. විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ හතරවෙනි පියවරේදී මේ කේතකරණය කරන ලද විසඳුම පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලන ක්‍රම තියෙනවා හතරක්. කීයක් තියෙනවද? පරීක්ෂා කරලා බලන ක්‍රම හතරක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම හතර? මේ තියෙන විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. ඒ ක්‍රම හතරක් තියෙනවා. ඒකක පරීක්ෂා, ඒකක පරීක්ෂණ පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මොනවද හතර තියෙනවා ඉගෙන ගන්න. මේ හතර අහනවා විභාගෙට. එකින් එක අහනවා. ඒකක පරීක්ෂාව කියන්නේ මොකක්ද? සමස්ත පරීක්ෂාව කියන්නේ මොකක්ද? නැත්තම් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම ක්‍රම හතර නම් කරන්න කියලා තියෙනවා. right. right. ඒකක පරීක්ෂාව කියන්නේ පද්ධති ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන ආයතන එක් අංශයකට මෙන්න මේ සැලසුම් කරගත්තු එක කේතකරණය කරන්නේ. ඒ කේතකරණයකින් සාම්පල්‍යයක් ගිහිල්ලා ස්ථාපිත කරලා බලනවා. ඒකක පරීක්ෂාව කියන්නේ එක් අංශයකට, එක් ඒකකයකට. වෙලන්සලක නම් ගැණුම් අංශයට දාලා බලනවා. ආයතනයකට නම් ගිණුම් අංශයට දාලා බලනවා. ආයතන අංශයට දාලා බලනවා. සේවක පරිපාලන අංශයට. නැත්නම් කර්මාන්ත ශාලා අංශයට දාලා බලනවා. ඔය වගේ එක් ඒකකයකට දාලා පරීක්ෂා කරන බලන එකට අපි කියනවා ඒකක පරීක්ෂාව කියලා. සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ මුළු සමස්තයටම එකවර අකීතකට ගත්තු එක ස්ථාපිත කරලා බලනවා. කොහොමද දෝෂ තියෙනවද? ගැටලු තියෙනවද? ඒවා ඉවත් කරගත්තු දේවල් මොනවද කියලා බලනවා. ඒකාබද්ධව සමස්ත පරීක්ෂාව සිදු කරනවා. මුළු ආයතනයටම දානවා. පද්ධති පරීක්ෂාව කියන්නේ මොකක්ද? තුන්වෙනි එක. right. මෙහිදී කරන්නේ සමස්ත පද්ධතියටම ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලබා දෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. මුලින් බලාපොරොත්තු වෙන යම්කිසි ප්‍රතිදානයක් ඒ ප්‍රතිදාන ලැබෙනවද කියලා තමයි මේ පද්ධති පරීක්ෂාව තුළින් වෙන්නේ. ඔව්. මෙතන තව එකක් වෙනවා. දැන් සැලසුම් කරගත්තු මේ කේතක කරන ලද මෘදුකාංගයේ දැම්මට පස්සේ අර සියලුම හાર્ඩ්වෙයාර් වලට සපෝට් කරනවද? අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවද? අලුතෙන් හાર્ඩ්වෙයාර් එකක් ගහුවොත් ඒක මේ මෘදුකාංගයක් ගහුවොත් ඒක සම්බන්ධ වෙනවද? කරන්න පුළුවන්. දාන් මේ වගේ දේවල් පද්ධති පරීක්ෂාව තුළදී සිදු වෙනවා. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ මෙහි සිදුවන පරිශීලකයන් පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා අවස්ථාව ලබා දීම. හරයි. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ කෙලින්ම දෙනවා සුපර් මාකට් එකක් නම් ටක් ගාලා දාලා මේ
ස්ථාපිත කරලා මේ සේල්ස් කරන සේල්ස් පොයින්ට් වල ඉන්න අයට මේක කරලා බලන්න කියලාම දෙනවා ඒගොල්ලන්ට. එතනින් කරන්නේ ඒගොල්ලෝ දෝෂ හොඳයි නම් කියනවා මෙහෙම නැත්නම් දෝෂ තියෙනවා නම් අලුතෙන් ඒගොල්ලෝ දැන් තියෙනවා නම් ඒගොල්ලෝ පැහැදිලි කරනවා. ඔන්නයි. විසඳුම් කේතකරණයෙන් පස්සේ පත්‍රික සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම විසඳුම පරීක්ෂා කිරීමේ ක්‍රම 4ක් තියෙනවා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. අපි මෙතනින් මේ ටික කරලා අවසන් කරමු. තා පොඩ්ඩයි මේ පාඩමේ තියෙන ඊළඟ දවසකින් අපි ඉතිරි ටික කරමු. ඊළඟ තියෙන පද්ධතිය පිහිටුවීම. රයිට් ඔක්කොමත් හරි දෝෂත් විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම යටතේ දාලා අපි මේක බැලුවා දෝෂ මොනවද තියෙන කියලා. දැන් මේ දෝෂ ගෙනල්ලා නිවැරදි කරලා දැන් අලුතෙන් එකක් ආයෙ හදාගන්න තියෙන්නේ. ඛේදකරණය කරලා තියෙනවා. දැන් මේක එළම ස්ථාපිත කරන්න යනවා. හැබැයි පද්ධතිය පිහිටවනවා. ස්ථාපිත කරන්න යන්නේ ආයතන. ඒකත් ආවට ගියාට එකපාරට කරන්න ඒකත් ක්‍රම 4ක් තියෙනවා. පද්ධතියක් පිහිටුවීමේ ක්‍රම 4ක් තියෙනවා. මොනවාද ඒ ක්‍රම 4? ඒ ක්‍රම 4 තමයි පළවෙනි එක ඍජු පිහිටුවීම, direct development. මෙන්න මේක ඇතුලේ 4ක් තියෙනවා. එක ඍජු පිහිටුවීම මං කිව්වේ මුලින්ම මේ පද්ධතිය සංවර්ධනය කරන්න යන්නේ ආයතනය අලුත් ආයතනයකටනේ. ඒ ආයතනයේ අත්‍යු තුරුතුරු පද්ධතියක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්‍යුරු එකත් එක්ක තවත් පරිගණක මුල්භාගයක් මාකරි භාවිතා කරලා යම් කිසි ක්‍රමවේදයක් ගෙනියන්න පුළුවන් මේක. එහෙම එකට තමයි මේ අවශ්‍යතාව හඳුනාගෙන විසඳුම සම්සුම් කරලා විසඳුම් කේන්ද්‍රකරණය කරලා විසඳුම පරීක්ෂා කරලා දෝෂ ඉවත් කරලා දැන් හදාගත්ත එක දාන්න යන්නේ. පද්ධතිය පිළිවන්න යන්නේ. එතකොට මේගොල්ලෝ දැන් මැනුවල් අත්‍යුරු ක්‍රමයක් භාවිත කරනවා. යම් කිසි ඒක විතරක් තියෙන්නත් පුළුවන්. නැත්නම් පරිගණක භාවිත කරලා යම් කිසි මුදුගංගයක් භාවිත කරලා යම් කිසි වැඩක් කරන්නත් පුළුවන්. දැන් ඍජු පිළිවීම කියන්නේ කලින් භාවිත කරපු සියල්ල එකතන එතනම නවත්තලා අලුතෙන් එක ස්ථාපිත කරනවා. අලුතෙන් මේගොල්ලෝ හදාගත්තු එක කෙලින්ම ස්ථාපිත කරනවා. මෙන්න මේ සරල පින්තූරයෙන් ඒක පැහැදිලි වෙනවා. පැරණි පද්ධතිය තියෙන නව පද්ධතියම. පැරණි පද්ධතිය එහෙම් පිටිම නවත්වුවා නව පද්ධතිය ඉදිරියට කරා. මේකදී පැරණි පද්ධතිය සම්පූර්ණයෙන් ඉවත් කරලා නව පද්ධතිය ස්ථාපිත කිරීමක් කරනවා. right? ඒ තමයි ඍජු පිහිටුවීම. ඊට පස්සේ තියෙනවා සමාන්තර පිහිටුවීම. සමාන්තරව කියන්නේ සමානව යෑම කියන එක නේ. මේ රූපකාමයෙන් එකක් පැහැදිලි වෙනවා. කොහමද? සමාන්තර පිහිටුවීම කියන්නේ පැරණි පද්ධතිය මෙහෙම ගමන් කරනවා. පැරණි ඒහා සමානවම නව පද්ධතිය මේ අවස්ථාවේදී ස්ථාපිත කරනවා. මේ අවස්ථාවේ. නමුත් අර ඍජු පිහිටුවීම වලදී පැරණි පද්ධතිය එහෙම පිටිම නවත්තලා නෙවෙයි නව පද්ධතිය ගෙනියන්නේ. නව පද්ධතිය යන ගමන් පැරණි පද්ධතියත් යම් කිසි කාලයක් යනවා මේක හරියට පළපදියක් වෙනකම්. අගිනකම් යනවා. ගිහිල්ලා තමයි සමාන්තර පිහිටුවීම. තුන්වෙනි එක නියම පිහිටුවීම. ඒ කියන්නේ පැරණි පද්ධතිය ගමන් කරනවා මේක සාම්පල් එක. මොකද ආයතනයේ නම් ආයතනයේ ශාඛා කීපයක් තියෙනවා. එක ආයතනයේ ශාඛා හැම එකකටම දාන්නේ නැහැ. එක ශාඛාවකට දාලා බලනවා. එක ශාඛාවකට දානවා. එක පැත්තකට.
නැත්තම් ආසිය මුළු ලංකාවෙම තියෙනවා නම් ආයතන උතුරු මැද පළාතට ඉස්සලා දාන්න. ඒක සාර්ථක නම් වයඹ පළාතට දාන්න. ඒක සාර්ථක නම් සබරගම් පළාතට දාන්න. ඕවා තියෙනවා නම් ඒක තමයි නියමව පිහිටුවීම කියන්නේ. ඒක තැනින් තැනකට දාලා නැත්නම් එකවර මුළු ලංකාවට මුළු ආයතන දාන්නේ නැහැ. ඒ පිහිටුවන්නේ ඍජු පිහිටුවීම. නියම පිහිටුව කියන්නේ එක අංශයක් හෝ ඒක පළාතක තියෙන ආයතනයක් හෝ ආයතන ගොඩක් තියෙන එකක් නෑ. ඒක ආයතනයකට දාලා ඊළඟ ආයතන දාලා ඒ විදිහට යනවා. අධ්‍යයනය පිහිටවීම. අධ්‍යයනය වශයෙන් පියවරෙන් පියවර පිහිටුණා. ඒකේ ප්‍රෝග්‍රෑම් බලන්න. ඒකෙන් පැහැදිලි වෙනවා. අධ්‍යයනය වශයෙන් පිහිටවන්න. මේ පැරණි පද්ධතිය. මේ නව පද්ධතිය. අධ්‍යයනය පිහිටවන්න දෙයක් මේ බානම දාන්න. අර ඍජු පිහිටුවීම යන්නේ පැරණි පද්ධතිය එහෙම පිටින්ම නවත්තලානේ නව පද්ධතිය දැන්නේ. මේ අධ්‍යයනය වශයෙන් පිහිටවනදී පැරණි පද්ධතියේ එක අංශයක් කොටසක් සම්පූර්ණ නවත්තලා අලුත් එක දාලා තියෙනවා. ඊළඟ ටික දවල්ට අනිත් කොටසත් සම්පූර්ණ නවත්තලා දාලා තියෙන නව පද්ධතිය. අනිත් එකට ගියා ඒකෙත් සම්පූර්ණ කොටසක් නවත්තුවා පැරණි පද්ධතිය අයින් කරලා දැම්මා. ඕම් කියලා තමයි කොටස් වශයෙන් තමයි නව පද්ධතිය පිළිටවලා තියෙන්නේ. ඒ කොටස ගන්න පිළිටවන්නේ යද්දී ආ පැරණි පද්ධතිය සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. right. ඔය ආකාරයට තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පස්වෙනි පියවර පද්ධතිය පිහිටුවීම යටතේදී පද්ධතිය පිහිටවන ආකාර 4ක් තියෙනවා. ඍජු පිහිටුවීම, සමාන්තර පිහිටුවීම, නියමව පිහිටුවීම, අධ්‍යයනමය පිහිටුවීම. right. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවසාන එක තමයි පද්ධතිය නඩත්තු කරනවා කියන්නේ. මොකක්ද මේ නඩත්තු කරනවා කියන්නේ? සෑම දෙයක්ම නඩත්තු කරන්න ඕනනේ. අපේ ශරීරයේ පව නඩත්තු කරනවා නේ. වාහනයක් වුණත් එහෙම කරන්න ඕන. අර සර්විස් කරනවා කියලා කියන්නේ සර්විස් කරනවා. නේ ගෙවල් දොරවල් හැමදාම ඉතින් නඩත්තු කරගෙන නැත්නම් අතුපතු ගාලා දුම්විලි පිහලා එහෙම කරේ නැත්නම් ජරා ජීර්ණ වෙනවා අපිට ඉන්න බෑ. ඒක ගඳ ගන්න දුක නමනවා ටොයිලට් එකක් වුණා පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න ඕන. ඉතින් ඒ වගේ තමයි මේ ස්ථාපිත කරපු පද්ධතිය නිකන් ඉඳලා බෑ. අලුත් අවශ්‍යතාවයට ගැලපෙන අලුත් උවමනාවට ගැලපෙන කොටස් හඳුනා ගන්න ඕන. සේවකයෝ මොන හරි දේවල් කොටස් හිතනවා නම් ඒවා හඳුනා ගන්න ඕන. ඒවට අදාළ දේවල් වැඩි දියුණු කරන්න ඕන. සේවකයෝ කියන මේ පද්ධතියේ අහවල් කොටස් අපිට අවශ්‍ය නැහැ, ප්‍රයෝජනයක් ගන්න නැහැ, ඒවා ඉවත් කරන්න ඕන. සේවකයෝ කියන මේකේ ඉන්ටර්ෆේස් එක අපිට ඇහැට හුරු නැහැ, මේක වෙනස් කරලා දෙන්න ඒවත් කරනවා. ඒවා කරගෙන දුඩාංග අලුත් කරන්න ඒ වගේ ත්‍රිපයක් කරගෙන මේ නඩත්තු කරනවා. ඉතින් අර වැඩි දියුණු කරන්න දේවල් හඳුනා ගන්න කියන්නේ මුලට යනවා හඳුනා ගන්නවා කියන්නේ. වැඩි දියුණු කළ යුතු දේවල් සේවක පැහැදිලි කරන මෙන්න මේවා ඕන අපිට. පද්ධතිය භාවිතා කරනවා. එතන අවශ්‍යතාව හඳුනා ගන්න මේ කියන ඒ වගේ මගේ නිරීක්ෂණය සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවල වාර්තා ලිපුණු මූලාධාර සේවකින මොන හැමකින් ගන්නවා. ඊකට හිතෝ විසඳුම සැලසුම් කරනවා. විසඳුම් කේත කරනවා, පරීක්ෂා කරනවා. පද්ධතිය පිටුනාය නඩත්තු කරනවා. ඔනෝම යනවා ඒක තමයි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා කියන්නේ. අමාරු නෑ ඔක කියලා පාඩම් කරගන්න තිබුණා. එතකොට අදට අපි මෙතනින් නවත්තනවා. ඊට පස්සේ අපිට තියෙනවා පද්ධති සංවර්ධන ආකෘති මොඩල්ස් ගැන ඉගෙන ගන්න. හරි එහෙමනම් මේ අදට අපි පාඩම නවත්තමු. මෙම පාඩම් කලාවසර දෙවැනි පාඩම් මේකකේ අවසාන කොටස තුන්වෙනි කොටස හැකි ඉක්මනින් මම ඔබ වෙත ගෙනෙනවා. ඒකින් අපි කතා කරන්නේ මම මුලින් සඳහන් කළා වගේ පද්ධති සංවර්ධන ආකෘති. අපි ඉක්මනින් මේ පාඩමට සම්බන්ධ වෙමු. අදට සමුගන්නවා ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ජයෙන් ජය වේවා.